හරි. අපි සමාජවක්කීම් සහ ආචාර ධර්ම කියන නිබන්ධනේ මෙන්න මේ නිබන්ධනේ අවසාන කොටස පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒකේ අවසාන කොටසේ අපිට තියෙන්නේ පිටු අංක දැන් අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළේ පිටු අංක 24 කියතෝ ප්‍රඥප්තිය වෙනකන් කියන කොටස. ඊළඟට පුතාලට අලුතෙන් සිලබස් එකට එක්කම වෙලා තියෙන මාතෘකාවක් තමයි තිරසාර සංවර්ධනය කියන මාතෘකාව. හරි. මේක 2019 සිලබස් චේන්ජ් එකත් එක්ක ආපු දෙයක් තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය මේ කියන්නේ මේක ජාතික ඉලක්කයක් කියන්නේ රටක රජයක් විසින් අනුගමනය කරගන්න ඕන ඉලක්කයක් කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ තිරසාර සංවර්ධනයට අපි දැන් සාකච්ඡා කරන්නේ තිරසාර සංවර්ධනය සඳහා ව්‍යාපාරවල දායකත්වය කොයි වගේ වෙන්න ඕනද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. තිරසාර සංවර්ධනය කියන්නේ ජාතික සංකල්පයක්. ඒ තිරසාර සංවර්ධනයේදී රටක ආර්ථිකයක් විසින් ප්‍රධාන වශයෙන් කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කරනවා. එකක් තමයි ආර්ථික සංවර්ධනයක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ජාතික නිෂ්පාදනය වැඩි වෙලා, මිනිසුන්ගේ ආදායම් වැඩි වෙලා, රැකියාව අවස්ථා වැඩි වෙලා, විනිමය පෙම් වැඩි වෙලා, ඒ වගේ ආර්ථිකය සංවර්ධනය වෙන්නත් ඕන. ඒ වගේම පරිසරයේ සංවර්ධනය වෙන්නත් ඕන. පරිසරයේ තියෙන ස්වභාවික සම්පත් ආරක්ෂා වෙලා, හරි. ඒ පරිසරයත් රැකගෙන තමයි ආර්ථිකය කියන එක සංවර්ධනය කරගන්න ඕනේ. ඊට අමතරව සමාජ සංවර්ධනයකුත් දෙන්න ඕන. මිනිසුන්ගේ සමානාත්මතාවය, සහයෝගීතාවය, ඊට පස්සේ මිනිසුන්ගේ තියෙන මානව අයිතිවාසිකම් ඒවත් ආරක්ෂා වෙන්න ඕන. දැන් සමහර රටවල් තියෙනවා ලෝකේ ආර්ථිකය දියුණුවයි නමුත් පරිසරය විනාශ වෙලා. චීනය වගේ රටවල්. සමහර රටවල් තියෙනවා ආර්ථිකය දියුණුවයි පරිසරයත් අවුල් වෙනවා. සමාජ සංවර්ධනයදී පල්ලෙහා මට්ටමකින්. ඒ සමාජීය මිනිසුන්ගේ සමානාත්මතාවය නැහැ. ඇති නැති ભેදේ තියෙනවා. හරි වර්ණ ભેදවාදයේ තියෙනවා. ඒ වගේ රටවල්. ඇමරිකාව වගේ රටවල සමාජ සංවර්ධනය කියන්නේ ගොඩක් පල්ලෙහා අඩුවෙන් තියෙන්නේ. සමහර රටවල් තියෙනවා ආර්ථිකයයි පරිසරයයි සමාජයයි තුනම හොඳට බැලන්ස් කරනවා. නෝර්වේ, ස්වීඩන්, නවසීලන්ත, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඒකෙන් ලෝකෙ මිනිස්සු ගොඩක් ඒ රටවල් වල පදිංචියට යන්න උත්සාහ කරන්නේ. මොකද මේ අංශ තුනම මිනිස්සුන්ගේ ජීවිතේ යහපත් උත්සාහ වැදගත්. ඒක නිසා මේ ආර්ථිකය, සමාජය සහ පරිසරය කියන එක මේ තුලනාත්මකව සංවර්ධනය කරනවා නම් ඒක තිරසාර සංවර්ධනය. නැත්තම් අපි තිරසාර සංවර්ධනය නිර්වචනය කරන්න පුළුවන් අනාගත පරම්පරාවේ ඉන්නවනේ අනාගත පරම්පරාවේ සම්පත් භාවිතයට හානියක් නොවන පරිදි වර්තමාන පරම්පරාව විසින් සම්පත් භාවිත කිරීම. ඒ කියන්නේ අනාගත පරම්පරාවේ සම්පත් භාවිතයට තරජනයක් වෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් මේ දේවල් පාවිච්චි කරන්න දීලා අපි පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා. එතෙන්දී පුතාලගේ ආර්ථික සංවර්ධනයේදී බලාපොරොත්තු වන දේවල් මොනවද? පරිසර සංවර්ධනයේදී බලාපොරොත්තු වන දේවල් මොනවද? සමාජ සංවර්ධනයේදී බලාපොරොත්තු වන දේවල් මොනවද? ඒ සඳහා ව්‍යාපාරිකයා කොහොමද ව්‍යාපාරවල දායකත්වයේ කොහොම වෙන්න ඕනද කියන කාරණාවන් විභාගෙදී අනිවාර්යෙන්ම අහනවා. හරි. හොඳයි අපි යමු පිටු අංක 25 බලන්න පුතාලා. එතන තියෙනවා තිරසාර සංවර්ධන ත්‍රිකෝණය කියන එක ආර්ථිකය, සමාජීය, පරිසරය තුන හයිලයිට් කරගන්න ආර්ථිකය, සමාජීය සහ පරිසරය කියන එක. හරි. එතන පිටු අංක 25 තියෙනවා පොඩි රූප සටහනක්. ඒ රූප සටහනටත් අනිවාර්යෙන්ම තරු තුනක් දාගන්න. මේ ආර්ථිකය, සමාජීය, පරිසරය කියන ඒවා තුලනාත්මකව සංවර්ධනය කරනකොට විශේෂයෙන්ම සැලකීමක් වෙන කාරණා හතරක් තමයි අතන දාලා තියෙන්නේ. මේ හතර හයිලයිට් කරගන්න සමානාත්මතාවය, ජීවත් විය හැකි බව, දැරිය හැකි බව, තිරසර බව. සමානාත්මතාවය කියන්නේ මේ කියන්නේ මේ ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ පාරිසරික සංවර්ධනයේ සමානත්වය කියන්නේ හැමෝටම සමානව සලකන්න ඕන. ජීවත් විය හැකි බව කියන්නේ අපි කරන මේ වෙනස්කම් මිනිසුන්ට දරා ගන්න පුළුවන් වෙන්නත් ඕන. ආර්ථිකයේ ඇතුළත කරන වෙනස්කම් මිනිසුන්ට දරා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒකෙන් මිනිසුන්ගේ ජීවත් වීම කියන එක පහසු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ප්‍රායෝගික භාවය කියන එක තියෙන්න ඕනේ. සහ ඒවා ස්ථිරව දිගු කාලනව තිරසරව රැකෙන්නත් ඕනේ. එන්නේ තමයි මේ රූප සරණින් කියන්නේ. ඒකට දාන තව තුනක් රූප සරණින් කටපාඩමේ තියාගන්න වෙනවා. හරි. අපි ආපත්තට යමු බලන්න. පිටු අංක අපි යමු පිටු අංක 26ට. හරි. ඒ තිරසර සංවර්ධනයේ ප්‍රධාන මූලිකාංග කියන ඒවා ලියන්න තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි ආර්ථික තිරසර සංවර්ධනය. ඒක ලියන්න මෙහෙම. ආර්ථික තිරසර සංවර්ධනය මෙහෙම ලියන්න. මින් අදහස් වන්නේ
දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයට අමතරව දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයට අමතරව ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීමයි. හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීමයි. ජීවන තත්ත්වයක් ඇති කිරීමයි. මෙහිදී ලෝකේ පුරා සිටින ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම, උසස් ජීවන තත්ත්වය රැක ගැනීම, වර්තමාන සහ අනාගත පරම්පරාවේ සෞභාග්‍ය හා ආරක්ෂාව සැලසීම අපේක්ෂා කරයි. අපේක්ෂා කරයි. right. එබැවින් සමාජ තිරසර සංවර්ධනය කියන්නේ සමාජ ජීවත් වෙන සෑම පුරවැසියෙකුගේම සමාජ ජීවත් වෙන සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන අයුරින් ආරක්ෂා වන අයුරින් මිනිස් අවශ්‍යතා සහ උවමනා මිනිස් අවශ්‍යතා සහ උවමනා උසස් ප්‍රමිතියකින් නිර්මාණය කිරීමයි. උසස් ප්‍රමිතියකින් සපුරා ගැනීමට අවස්ථාව සැලසීම. සපුරා ගැනීමට අවස්ථාව සැලසීම. right. බස් පරිසර තිරසර සංවර්ධනය මෙම ලියන්න. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේදී පරිසරයට සිදුවන හානිය අවම කරමින් ඒවා ගුණාත්මක භාවයෙන් යුතුව සපුරා ගැනීම මින් අදහස් වේ. ඒවා ගුණාත්මක භාවයෙන් යුතුව සපුරා ගැනීම මින් අදහස් වේ. සපුරා ගැනීම මින් අදහස් වේ. හරි. right. ඊට පස්සේ ඊළඟ කොටසට යමු. පිටවංක 26 ඒකේ තියෙනවා ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය කියලා. බලන්න ඒකේ තියෙනවා මාතෘකාව ව්‍යාපාරික ආර්ථික තිරසර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. හරිද? ආර්ථික තිරසර භාවය කියන එක පුතාලා දන්නවා. ආර්ථික තිරසර භාවය කියන එක දැන් මම පැහැදිලි කළා. එතෙන්දි කරන්න ඕන දලදේශීය නිෂ්පාදනය කියන එක වර්ධනය කිරීමත් සමගම හරිද? ඒ කියන්නේ මිනිසුන්ගේ
මිනිස්සුන්ගේ රැක ගන්නත් විවිධ ක්‍රියාමාර්ග ගැන ඉදලා ඉදිරි කරන්න ඕන. බලන්න ඉතින්දි මූලික වශයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ආර්ථික වර්ධනය සහ ස්ථායීතාවය. ආර්ථික වර්ධනය කියන්නේ දලදේශ නිෂ්පාදනයේ වර්ධනය, ස්ථායීතාවය කියන්නේ මේ වර්ධනයේ ස්ථාවරව රඳා පවතිනවා කියන එක. කාර්යක්ෂමතාවය කෙරෙහි අවධානය යොමු කරන විශේෂ සම්පත් භාවිත කිරීම පිළිබඳ රටේ තියෙන සම්පත් නාස්ති කරලා පිටරටින් ආනයනය කරලා ව්‍යාපාර කරලා වැඩක් නැහැ. ඉතින්දී රටක ආර්ථික තිරසර සංවර්ධනයට බාධා ඇති වෙනවා. ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම පුළුවන් තරම් වර්ධනය කරන්න ඕන. සේවා නියුක්තිය කියන එක වර්ධනය කරන්න ඕන. හරි. හොඳට නිෂ්පාදනය කරන්න ඕනේ. ඒවා ජනතාවට පරිභෝජනය කරන්න හොඳට බෙදා හරින්න ඕනේ. නිෂ්පාදනය හා පරිභෝජනය කියලා කියන්නේ ඒකයි. ඒ අවධානය යොමු කරන්න ඕන කාරණා ටික වෙනම මතක තියාගන්න ඕනේ. එතකොට ඒ අවධානය යොමු කරන්න ඕන කාරණා එහෙමනම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්කේ. එහා පැත්තේ තියෙනවා. පිටුවක 27 බලන්න. ව්‍යාපාරික ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්කනවා. මේ ක්‍රියාමාර්ග ඔක්කොම ඔයගොල්ලෝ මතක තියාගන්න බෑ. අපි හොඳටම මතක තියාගන්න පුළුවන් පහක් අයක් මාක් කරනවා. දැන් සේවා නියුක්තිය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න බෑ. ඒකට අපි රැකියාව නිර්මාණය කරන්න ඕන. හයිලයිට් කරගන්න. ඊට පස්සේ නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි කරන්න අපි අවධානය යොමු කරන්න බෑ. ඒකට අපි කුසලතා බල ගන්නවා. මිනිසුන්ගේ හැකියාවන් ටැලන්ට්ස් වැඩි කරනවා. ඊට පස්සේ කාර්යක්ෂමතාවය කෙරෙහි අපි අවධානය යොමු කරන්න බෑ. එතෙන්දී අපි සම්පත් නාස්ති කරන්නේ. එහෙනම් සම්පත් කාර්යක්ෂම භාවිත කරනවා. ප්‍රාග්ධනීය කාර්යක්ෂම භාවිත කරනවා. හයිලයිට් කරගන්න. ඒ වගේම තරගකාරීත්වය ආර්ථිකයේ වෙන ආර්ථිකයන් එක්ක තරඟ කිරීමේ කියා අපේ ආර්ථිකය වැඩි කරන්න ඕනේ. ඒ වගකීම් තියෙන ව්‍යාපාරිකයට එයා එතකොට හොඳට ආර්ථිකය තුර අවදානම් කළමනාකරණය කරන්න ඕනේ. හරි. ඒ වගේම තාක්ෂණය දියුණු කිරීම වගේ දේවල් හයිලයිට් කරගන්න. ඒ වගේම නවෝත්පාදන අන්තර්ජාතික වෙළඳාම වර්ධනය වෙනවා නවෝත්පාදන තුලින්. හරි. ඒක හයිලයිට් කරගෙන නවෝත්පාදන හඳුන්වා දීම. right. ඒ වගේ කීපයක් හයිලයිට් කරගන්න. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා ව්‍යාපාරයකට පාරිසරික තිරසර සහවුරු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් කීපයක් පහත දැක්වේ කියන්නේ. පුතේ එතන පොඩි මාතෘකාවක් මගේ ඇතුළේ තියෙනවා. ඒ මාතෘකාව තමයි දැන් මේ හැම මාතෘකාවක්ම අපි සාකච්ඡා කරනකොට දැන් අපි මේ මාතෘකාව විභාගයට එනකොට එන්නේ මෙහෙමයි. හරිද? මේ කෑල්ල පොඩ්ඩක් කටපාඩමින් තියාගන්න ඕන කෑල්ලක් තාම විභාගෙදී අහලා නැහැ මේවා. මේ තිරසර සංවර්ධනයේ ප්‍රශ්නයක් දෙකක් අහලා තියෙනවා. එකක් තමයි තිරසර සංවර්ධනය යන කුමක්ද කියන එක. අනිත් කෙටි ප්‍රශ්නයක් අහලා දෙනවා. එච්චරයි ලොකුවට ප්‍රශ්න කරලා නැහැ. මේක ටිකක් කටපාඩමින් යන්න ඕන කාරණයක්. දැන් තිරසර සංවර්ධනයේ තියෙනවනේ ප්‍රධාන ප්‍රභේද තුනක්. මොකක්ද? ආර්ථික තිරසර සංවර්ධනයේ තියෙනවා, පරිසර තිරසර සංවර්ධනයේ තියෙනවා, සමාජ තිරසර සංවර්ධනයේ තියෙනවා. මේකෙදි විභාගෙදී ඉන්නේ ආර්ථික තිරසර සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? පරිසර තිරසර සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? සමාජ තිරසර සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද? ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ඔය හය තමයි අහන්නේ. මම කිව්වේ ඩියුට් එකේ වැරද්දක් වෙලා තියෙනවා කියලා. දැන් 27 පිටුවේ ව්‍යාපාරයකට පරිසර තිරසර බව තහවුරු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් කීපයක් පහක් දැක්වේ කියලා තියෙනවානේ. ඒ කියන්නේ ගත හැකි ක්‍රියාමාර්ග ටික තියෙනවා print වෙලා අවධානය යොමු කළ යුතු කාරණා හතරක් විතර දෙනවා. ඒ ටික නැහැ. උතරට පුළුවන් ද නිබන්ධනයේ මේ පැත්තට හරවලා මෙන්න මේ පැත්තට හරවලා මෙතනින් උඩින් මාතෘකාව ලියන්න පරිසර තිරසර බව තහවුරු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. නාපව කියන මම මාතෘකාව පරිසර තිරසර බව තහවුරු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි? ඒකවද මාතෘකාව. ඒ අර්ථේ කරුණු හතරක් විතර තියෙනවා. මේ හතර අපිට මෙහෙම දෙක වගේ ලියන්න පුළුවන්. හරි ලියන්න පරිසර තිරසර බව තහවුරු කිරීමේදී අවධානය යොමු කරන්න ඕන කරුණු. පළවෙනි එක අවදානම් කළමනාකරණය. ආර්ථිකයේ තියෙන අවදානම් කළමනාකරණය පිළිබඳ මේ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණය. අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණය. ඒ වගේම සම්පත් භාවිතය, ස්වභාවික සම්පත් භාවිතය පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම සංස්කෘතික උරුමයන් රැක ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. සංස්කෘතික උරුමයන් රැක ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕන.
හරිද? right. හරි දැන් පුළුවන් අපිට ව්‍යාපාරයකට පාරිසරික තිරසර බව රැක ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වෙන ක්‍රියාමාර්ග ටික highlight කරගන්න පුළුවන්. ඒකේ තර උඩේ කිය වගේ තමයි. ඔක්කොම මතක තියාගන්න බෑ. අපි 4-5 මතක තියාගන්න. ඊට පස්සේ ඔකේ තියෙන්නේ පළවෙනි එකේ තියෙන තාක්ෂණික දියුණු කිරීමට පරිසරිතකාමී දේ මිලදී ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙක්ට. ඒ වගේම ආමුද්‍රව්‍ය බලශක්තිය ජලය වගේ ඉක්මනට ඉවර වෙන සම්පත් වෙන ඒවා හොඳට කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්. අපද්‍රව්‍ය කළමනාකරණයේදී සංකල්ප භාවිත කිරීම කියලා තියෙන එකට ඒ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී 4R සංකල්ප 4 එක තාලුවක් වෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණයේදී 4R සංකල්ප භාවිත කිරීම මෙහෙම හදාගන්න. ඊට පස්සේ ජලය වාතය පස දූෂණය කිරීම අඩු වීම කියලා කියන්නේ ඒකත් highlight කරගන්න. ඒක හිතන්න ලියන්නත් පුළුවන් ඒවා. ඒ වගේම ජෛව විවිධත්වය රැක ගැනීම highlight කරගන්න. ඒ ඇති. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා ව්‍යාපාර එක හදන්න ඕනේ. ව්‍යාපාරයේ සමාජ හා සංස්කෘතික වෙන්න ඕනේ. සමාජ හා සංස්කෘතික තිරසර බව රැක ගැනීම සඳහා ව්‍යාපාරවල දායකත්වය. සමාජ හා සංස්කෘතික තිරසර බව රැක ගැනීම සඳහා ව්‍යාපාරවල දායකත්වය. ඒකේ පළවෙනි මාතෘකාව බලන්න මම කිව්ව මාතෘකා 6ක් තියෙනවා කියලා. එහෙනම් පළවෙනි මාතෘකාව තමයි සමාජයේ තිරසර බව රැක ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි. ඔය තියෙන්නේ අවධානය යොමු කළ යුතු කරුණු කීපයක්. හැමතිස්සෙම ජනතාවගේ සමානාත්මතාවයේ සමාන අවස්ථා ඒ වගේම සමානව සැලකීම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තමයි සමාජ තිරසර සංවාදනයේදී ලබා දෙන්නේ. දැන් බලන්න පහුගිය රජයේ ඒගොල්ලෝ පුළුවන් තරම් ජාතීන්ට සමා අයිතිවාසිකම් හරි සමානාත්මතාවයේ ප්‍රජාතන්ත්‍රවාදී ඒව රැකගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරේ. ඒගොල්ලන්ගේ රජයේ අපි මොන දේශපාලන මතවාදයෙන් දරුවත් අපි පිළිගන්න ඕනේ ඒ පහුගිය රජයේ සමාජ සමානාත්මතාවය කියන එක සහ සමාජ සංවර්ධනය කියන එක ඇති වුණා. ජනතාව අනවශ්‍ය විදිහට පීඩනයට ලක් වුණේ නැහැ. ඊළඟට ජනතාවට තොරතුරු දැනගන්න පුළුවන්. එහෙම දෙයක් තිබුණා. හැබැයි ඒගොල්ලන්ගේ පරිසර සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය කියන පැතිකඩයන් කඩාගෙන වැටුණා. ඒක නිසා තමයි ඒගොල්ලෝ දුර්වල රජයක් කියලා පිළිගන්නේ. එහෙම අන්තගාමී වෙන්න බෑ. හැම පැත්තක් පිළිබඳව අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. අතට ඔගේ highlight කරගන්න ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, සමාන අවස්ථා සැපයීම, සමාජයේ ඒකාග්‍රතාවයේ සමාන අවස්ථාව වගේම තමයි. ඊට පස්සේ සංස්කෘතික පරිසරය සුරකීම, දේශීය සම්ප්‍රදාය සිරිතට ආරක්ෂා කිරීම වගේ දේවල්, දුගී බව අඩු කිරීම, දිනු ප්‍රජා වගේ දේවල් ඒවට අවධානය දෙන්න ඕනේ සමාජ තිරසර සංවර්ධනයේ. එතකොට ඒ සඳහා ව්‍යාපාරිකයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි එකක් මානව විවිධත්වයට ගරු කරන්න ඕනේ. සමහර අය දෙයියෝ දානවා, සමහර අය අදහන්නේ, සමහරු ගස්වැල් දානවා. හරි සමහරව දාන්නේ, සමහර ගින්දර දානවා, සමහර පිළිම දානවා. ඒ මොන වුණත් ඒක ඒගොල්ලන්ගේ ඇදහිීමක්. අපිට ඒවට නිග්‍රහ කරන්න බෑ. ඒ මානව විවිධත්වයට ගරු කරන්න ඕන. මානව අයිතිවාසිකම් රැක ගන්න උත්සාහ කරන්න ඕන. අපේ ආයතන සේවකින්ගේ සේවකහා මානව අයිතිවාසිකම් රැකින්න ඕන. ඊට පස්සේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය සේවා රජය සපයනකොට අපේ දායකත්වයත් අපි දෙන්න ඕන. මොකද සමාජ සංවර්ධනය සඳහා නැත්නම් මේ සමාජයේ බී වෙන්නේ හොරු මංකොල්ලකාරයෝ විතරයි. ඒක සමාජ රක්ෂණ කටයුතු වලට අපි දායක වෙන සමාජයේ රැක ගන්න විවිධ සමාජ වක්කීම් තියෙන දැන් සමහර ආපදාවන්ට ලක් වුණාම ව්‍යාපාරිකේ ඒ ආපදාවට ලක් වෙච්ච මිනිසුන්ට වීර්ය ආහාර සලාක ටිකක් බෙදෙනවා. ඒතර ඒක තමයි සමාජ රක්ෂණ කටයුත්තක් කියලා කියන්නේ. නීතිය හා සාමය සුරකින්න දායක වෙනවා. හරි? ඒ වගේ කීපයක් highlight කරගන්න. ඊට පස්සේ එහා පැත්තේ question එක තියෙන ඒ question එක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. තිරසර සංවර්ධනයේ ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් පැහැදිලි කරන්න ඒකට කතරයක් දාන්න වැඩක් නැහැ. ඊට පස්සේ තර තුනක් දාන්න තිරසර සංවර්ධන අභිමතාර්ථ කියන රූපසරහනට. ළමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියලා තියෙනවා අපේ රටට ඒ විශේෂයෙන්ම මේ දුප්පත් රටවල් වලට නැත්නම් සංවර්ධනයේ විවිධ රටවල් වලට ඕගොල්ලෝ තිරසාර වශයෙන් සංවර්ධනය වූ රටවල් විදිහට අපි පිළිගන්නවා. තිරසාර විදිහට සංවර්ධනය වෙච්ච රටවල් විදිහට අපි පිළිගන්නවා. මෙන්න මේ goals 17 ඉටු කරගන්න. මෙන්න මේ අරමුණු 17 ඉටු කරගත්තොත් අපි පිළිගන්නවා ඕගොල්ලෝ සංවර්ධනය වෙච්ච රාජ්‍යයක් කියලා. දැන් ওই logos වලින් හොයාගන්න පුළුවන්. දැන් no poverty කියන්නේ මොකද්ද? no poverty කියන්නේ දුප්පත්කම අඩු කරන්න ඕන 100%ක්. මේවට ලැබිලා තියෙන 2025 2030 වකවානුව තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ 2030 වෙනකොට 2025 වකවානුවෙත් අපි මේ ඉලක්ක 17ම ඉටු කරගත්තේ නැත්තම් ඒගොල්ලෝ පිළිගන්නේ අපි සංවර්ධනය වෙච්ච රටක් කියලා. ඒ කියන්නේ අපි තවදුරටත් සංවර්ධනයේ බිමින් පවතින රටක්. දැන් අවුරුදු 30ක් තිස්සේම සංවර්ධනය වෙනවා. තාම සංවර්ධනය වෙලා නැහැ. ඒකට හේතුව අපි සංවර්ධනය වෙනකොට සංවර්ධනය කියන සංකල්පය අපෙන් එහාට යනවා. සංවර්ධනය කියන්නේ මිරිගුවක් වගේ වෙලාවල අපි ඒව කරනකොට අපි සංවර්ධනය කරනකොට සංවර්ධනය අපට එහාට යනවා.
අපි මේ ඉලක්ක 17 ඉටු කර ගන්නකොට ලෝකේ සංවාදකටවල මේ වගේ ඉලක්ක 77ක් විතර ඉටු කරගෙන තියෙනවා. ඒතර අපි මේ 77කට උන් තව ඉස්සරහට යනවා. ඒකයි වෙන්නේ. හරි. ඒතර දුප්පත්කම අඩු කරන්න ඕනේ, බඩගින්න අඩු කරන්න ඕන. හරි. සෞඛ්‍ය ආරක්ෂා කරන්න ඕනේ, අධ්‍යාපනය දියුණු කරන්න ඕන. ජෙන්ඩර් ඉක්විටි කියලා කියන්නේ ගෑනු පිරිමි මේ සමානාත්මතාවය රකින්න ඕනේ. ඒ වගේ මේ රූපසටහන දිහා හොඳට බලන්න රූපසටහනේ තියෙන මේ ලෝගෝස් වල තේරුම බලන්න. ඒක පුතා මේ තේරුම එහා පැත්තේ දාලා තියෙනවා. වාගේ එහා පැත්තේ පිටුවට ඒ ටික වම් දාලා තියෙනවා. මේක චුට්ටක් බලන්න. හරි? ඒක පොඩ්ඩක් බලන්න. බලලා මේවේ අඩුම තරමේ මේකෙන් 6ක්වත් මතක තියාගන්න ඔයාලට දේශිම ඇසට ප්‍රිය ඒවා 6ක්වත් මතක තියාගන්න උත්සාහ දරන්න. රයිට්? හරි. එතකොට ඒ කොටසත් එක්කම ඔයගොල්ලන්ගේ මෙන්න මේ නිබන්ධන. මේ නිබන්ධනේ අවසන් වෙනවා. ඒ කියන්නේ මොකද මේ නිබන්ධනේ නම? සමාජ වගකීම් සහ ආචාර ධර්ම කියන නිබන්ධනයේ අවසන් වෙනවා. මේකට අදාළ හෝම්වර්ක් ක්වෙස්චන් ටිකයි මේකට දාන හෝම්වර්ක් ක්වෙස්චන් ටිකයි මේකට දාන කෙටිසටහන් ටිකයි මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාන්නම්. දැන් මම ඔයගොල්ලෝ මේ කොටස් ටික ලියන්න. හරි? තේරුණාද මම කියන දේ? හරි. හරි. එමනම්